හරි. ඔන්න මේ කරන්න හදන්නේ multinational corporations. එතකොට මුලින්ම පෙන්ලා තියෙන්නේ මේ රූප කියන්නේ multinational corporations නැත්නම් multinational companies වල එක එක Google, Coca-Cola, Unilever ඕවා මුලින්ම මේ sites වල පෙන්ලා තියෙනවා කතා කරනවා. learning outcomes කිව්වොතින් මගේ සද්දය ඇහෙනවනේ නේ කටහඬ. learning outcomes කිව්වොතින් මුලින්ම කියනවා multinational company එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ බලනවා මේ කියන multinational companies එතකොට transnational companies, global companies and international companies වල තියෙන වෙනස්කම්. ඊට පස්සේ history එක බලනවා multinational company ආපු විදිහ. ඊට පස්සේ multinational companies වල තියෙන different characteristics. ඊට පස්සේ වාසි ඒ වගේම challenges නැත්නම් disadvantages. එතකොට මුලින්ම කිව්වොතින් multinational company එකක් කියන්නේ මොකක්ද කියලා මෙතන කියලා තියෙනවා. A corporate organization which owns or controls production of goods and services in at least one country other than its home country. ඒ කියන්නේ home country එකට අමතරව තව ඒ කියන්නේ අඩුම ගානේ එක රටක. ඒ කියන්නේ ඊට වඩා ගොඩක් රටවල් වල එතකොට තියෙනවානේ multinational companies. ඒ වගේ රටවල් වල production of goods and services කරන. ඒ කියන්නේ ඒකේ අයිතිය නැත්නම් ඒ දේවල් control කරන corporate organization එකක් තමයි multinational company එකක් කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් මොකක් හරි multinational company එකක් තියෙනවා කියලා ඉන්දියාවල. ඒ කියන්නේ ඒක home country එක වෙන්නේ ඉන්දියා. එතකොට තව ගොඩාක් රටවල් වල ඒගොල්ලෝ operations කරනවා. ශ්‍රී ලංකාවේ වගේ තව ගොඩක් රටවල් වල කරනවා. multinational company එකක් කියලා කියන්නේ අන්න ඒක. එතකොට multinational companies වලටම තමයි මෙන්න මේ TNC, TNE, international companies ඔය ඔක්කොම ගොඩක් නම් වලින් කියන්නේ multinational company ම තමයි. multinational company කියන එක තමයි broad term එක. ඒක තමයි ලොකුම එක. ඒක යටතේ ඉන්න පොඩි පොඩි කට්ටිය වගේ තමයි ඔය කියන transnational companies, international companies, global companies, තව තියෙනවා multi domestic companies කියලා. මේවා ඇවිල්ලා multinational companies වල තියෙන parts. ඒක යටතේ තියෙන parts. එතකොට මේ ස්ලයිඩ් එක පස්සේ කියන්නම්. ඔන්න දැන් අපි යන්නේ differences වලට. ඒ කියන්නේ multinational companies, global companies, transnational companies ඒවයි තියෙන වෙනස්කම්. එතකොට මේ ස්ලයිඩ් එකේ තියෙන ටික කියන්න කලින් මේ මට නෝට් එක දාන්න අමතක වුණාද? මේ නෝට් එක මම පස්සේ දාන්නම්. ඒ කියන්නේ මේ හතරෙම වෙනස්කම් අපිට හොයාගන්න පුළුවන් නිකන් factors දෙකක් තියෙනවා. ඒ factors දෙක තමයි එකක් global integration කියන එක අනිත් එක local responses කියන එක. මම කියන්නම් ඕක කියන්නේ global integration කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔය කියන ඕනම company එකක් හිතන්නකෝ multinational, international, global නැත්නම් transnational ඔය මොන company එක වුණත් ඔය company එක තියෙනවනේ home country එකක්. ඒ කියන්නේ company එක අයිති රට. ඒ වගේම ඒගොල්ලෝ ඇවිල්ලා operations නැත්නම් invest කරන රට. ඒ කියන්නේ host country එක. එතකොට ඔය කියන home country එකයි host country එකයි සම්බන්ධව තමයි ඔය කියන global integration කියන එකයි local responses කියන එකයි තියෙන්නේ. example එකකින් ඕක කියලා දුන්නොත් හිතන්න Google කියන්නේ මොකද්ද? Google කියන්නේ global company එකක්. එතකොට Google ඇවිල්ලා ඒගොල්ලන්ගේ home country එක නැත්නම් ඒගොල්ලන්ගේ කියන්නේ අයිති රට තියෙනවනේ. ඒකත් එක්ක නැත්නම් ඒගොල්ලන්ගේ parent company එකත් එක්ක තියෙන මොන වගේ integration එකක්ද? ඒක තමයි global integration කියලා කියන්නේ. ඒ කියන්නේ global integration කියන එක වැඩි කියලා අපි කිව්වොත් ඒකෙදි වෙන්නේ ඒකෙදි කියන්නේ ඔය කියන parent company එකේ නැත්නම් home country එකෙන් ඔය කියන companies නැත්නම් ඔය කියන සම්පූර්ණ ජාලෙටම ලොකු influence එකක් තියෙනවා. ලොකු බලපෑමක් තියෙනවා. දැන් අපි Google වගේ ගත්තොත් Google එකේ global integration එක ගොඩක් වැඩි. මොකද ඒගොල්ලන්ගේ ඔය කියන parent company එකෙන් තමයි ඔක්කොම දේවල් ගොඩක් වෙලාවට පාලනය කරන්නේ. නැතුව host country එකක් දැන් අපි ගත්තොත් අපේ ශ්‍රී ලංකාවත් host country එකක් නේ. කියන්නේ Google තියෙන රටක්නේ. ඒතකොට අපිට ඕන ඕන විදිහට අපිට Google වෙනස් කරන්න පුළුවන්ද? බෑ. global integration කියන එක ඒගොල්ලන්ගේ ගොඩක් වැඩි. ඊට පස්සේ local responses කියන එක ගත්තොත් local responses කියන්නේ මේ කියන ඕනම company එකක් multinational international ඕනම company එකක් දැන් host countries වලට ගිහින් ඒගොල්ලන්ගේ operations කරනවානේ වෙන වෙන රටවල් වලට ගිහින්. එතකොට කොච්චර දුරකට ඒගොල්ලෝ ඔය කියන host countries වලට නැත්නම් ඒ වෙනින් countries වලට adapt වෙනවද? කොච්චර ඒගොල්ලන්ට පුළුවන්ද අනිත් countries වල තියෙන culture එකට ඒවට මේවට අනුව හැඩ ගැහෙන්න. ඒක තමයි local responses කියලා කියන්නේ. ඒගොල්ලෝ කොහොමද වෙන country එකකට ගිහිල්ලා ඒ country එකේ තියෙන local නැත්නම් locally response කරන්නේ කොහොමද කියන එක තමයි ඔතනදි කියන්නේ. ඔයි slide වල තියෙන නිකන් විස්තරයක් වගේ. එතකොට ඒ විස්තරේ කියද්දි මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා.
අපි ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් දැන් මුලින්ම ගත්තොත් ඉන්ටර්නැෂනල් කම්පැනි එකක තියෙන්නේ දැන් කිව්වනේ මල්ටිනේෂනල් කම්පැනි එකක් නම් කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් ඇවිල්ලා ඒකෙදි තියෙන්නේ imports and exports තියෙනවා and they have no investment outside the home country. දැන් මල්ටිනේෂනල් කම්පැනි එකක් වගේ ගත්තොත් නම් වෙන වෙන රටවල් වල ගිහින් ඉන්වෙස්ට් කරනවා. හැබැයි ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් ගත්තොත් ඒ කියන්නේ import exports කරනවා. හැබැයි home country එකෙන් පිටත ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් කරන්නේ නැහැ. ඒක තමයි ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් කියලා කියන්නේ. ඉන්ටර්නැෂනල් කම්පැනිස් වලට අපි එක්සැම්පල් එකක් ගත්තොත් කප්රුක කියන්නේ ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් කියලා කිව්වා. දැන් මේ කියන කම්පැනිස් හතරටම අදාළව කොහොමද ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කොහොමද ලෝකල් රෙස්පොන්ස් කියලා කියනවා. ඒකෙන් තමයි වෙනස හඳුන ගන්න පුළුවන්. දැන් ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් ගත්තොත් එක්ස්පෝර්ට්ස් ඉම්පෝර්ට්ස් විතරයි කරන්නේ වෙන රටකට ගිහිලා ඉන්වෙස්ට්මන්ට් කරන්නේ නැහැ. එතකොට ඒ වගේ කියන්නේ කම්පැනි එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් එක ගොඩක් ලෝලු. ඒ කියන්නේ ඔයි කියන පේරන්ට් කම්පැනි එකෙන් නැත්තම් හෝම් කන්ට්‍රි එකෙන් එහෙම ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඒකට ඒ වගේම තමයි ලෝකල් රෙස්පොන්ස් එකත් ලෝ. ඒ කියන්නේ මොකක් හරි ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් ඇවිල්ලා ලංකාවේ හිතන්නකෝ ඔපරේෂන්ස් කරනවා කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා එහෙම ලංකාවට ඕන විදිහට ලංකාවේ තියෙන කල්චර් එකට අනුව හැඩ ගැහිලා එහෙම වෙනස් වීම කරන්නේ එහෙම නැහැ. ඒගොල්ලෝ අර තිබ්බ විදිහටම තමයි ඒගොල්ලෝ කරගෙන යන්නේ. ඒක තමයි ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මල්ටිනේෂනල් කම්පැනිස් කියලා කියන්නේ these companies have investment in other countries. ඔන්න වෙනසක් තියෙනවා. ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් වුවහම අපි කිව්වා ඉන්වෙස්ට්මන්ට් නැහැ වෙන countries වල. හැබැයි මල්ටිනේෂනල් කම්පැනි එකක් වුවහම ඒගොල්ලන්ට වෙන countries වල ඉන්වෙස්ට්මන්ට් තියෙනවා. But do not have a coordinated product offerings in each country. ඒ කියන්නේ coordinated product offerings නැතිලු each countries. ඒ කියන්නේ එක හැම රටකටම එහෙම coordinate වෙච්ච product offerings නැහැ. දැන් හිතන්නකෝ multinational company එකක් ඇවිල්ලා රටවල් නිකන් රටවල් 10ක තියෙනවා. ඒ company එක රටවල් 10ක වීදිලා තියෙනවා. එතකොට ඔය රටවල් 10ටම එකම වගේ ඒගොල්ලෝ product එක offering කරන්නේ නැහැ. එතනදි කියනවා focused on adapting product to the local market. අන්න ඒගොල්ලෝ එක එක රටවල් වලට ගිහිල්ලා ඒ රටේ local market එකට ගැලපෙන විදිහට adapt වෙනවා. එතකොට ඒකෙදි තේරෙනවා local response එක multinational company එකක local response එක high. ඒ වගේම තමයි global integration එක ටිකක් low කියලා කියන්න පුළුවන්. දැන් international company එකක් ගත්තොත් අපි කිව්වා global integration කියන එකත් low, local response කියන එකත් low. multinational company එකක් ගත්තොත් local response කියන එක high. මොකද ඒගොල්ලෝ ගිහින local market එකට අනුව adapt වෙනවා. දැන් අපි ගත්තොත් Nestle කියන එක Nestle ඇවිල්ලා අපේ ලංකාවේ market එකට කියන්නේ ඒගොල්ලන්ගේ product දෙද්දී Milo එතකොට milk powder ඒ වගේ අපේ ශ්‍රී ලංකන් culture එකට ගැලපෙන විදිහට product offer කරන්න ඒගොල්ලෝ try කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ local response කරනවා. local market එකට හොඳට response කරනවා. හැබැයි global integration කියන එක international company එකක් එක්ක වගේ අපි compare කරොත් low. ඒ කියන්නේ එහෙම ලොකු බලපෑමක් නැහැ. එතකොට ඒක තේරුණාද ඔය ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් කියන්නේ මොකද්ද මල්ටිනේෂනල් කම්පැනි එකක් කියන්නේ මොකද්ද කියලා? මල්ටිනේෂනල් වලට අපිට Nestle වගේ ගන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් වලට කප්රුක කිව්වා. ගොඩක් එක්සැම්පල්ස් තියෙනවා ඉතින්. ඔය ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියන්නේ මොකද්ද? ලෝකල් රෙස්පොන්ස් කියන්නේ මොකද්ද කියන එක තේරුණාද? ඔක අනිත් එකටත් කියන එක. තේරුණාද? තේරුණ නැත්නම් දැන් මහන් මොකද්ද කියලා? මේ පොඩ්ඩක් කියන්නකෝ ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියන එක. ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියලා කියන්නේ ඒ කියන්නේ levels of influence. ඒ කියන්නේ කම්පැනි එකක් ගත්තාම ඒ කම්පැනි එකට ඒ කියන්නේ ඕනම කම්පැනි එකක් හොඳ ඉන්ටර්නැෂනල් මල්ටිනේෂනල් ග්ලෝබල් ට්‍රාන්සැක්ෂනල් ඕනම එකක් ওই කම්පැනි එකට ඒ කම්පැනි එකේ පේරන්ට් කියන්නේ පේරන්ට් කන්ට්‍රි එක නැත්තම් හෝම් කන්ට්‍රි එක තියෙනවනේ නැත්තම් ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොකද්ද කියන්නේ ඒකට ඒගොල්ලන්ගේ කම්පැනි එක මේන් කම්පැනි එක ඒකෙන් කොච්චර බලපෑමක් කරනවද කියන එක. දැන් ওই කම්පැනි එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඔපරේෂන්ස් කරනවානේ ගොඩාක් රටවල් වල. ඒ රටවල් ගැන නෙමෙයි කතා කරන්නේ. ওই කියන කම්පැනි එකේ හෝම් කන්ට්‍රි එකෙන් නැත්තම් මේන් ඕගනයිසේෂන් එකෙන් කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද? කොච්චර නීති පනවන්න පුළුවන්ද? කොච්චර දුරකට ඒගොල්ලන්ගේ තියෙන ඔය එක දැන් ඕගනයිසේෂන් එකක් වුණාම ගොඩක් වැඩ තියෙනවානේ. ඒකෙන් කොච්චර දුරට පාලනය කරනවද කියන එක. ග්ලෝබල් කම්පැනි එකක Google ගැන කතා කරන. එතකොට සඳහනට තේරෙයි සමහරට. අනිත් කටියට තේරුන්නේ නැද්ද ඒක? මොකක්ද ආයිත් කියන්න ඕන? global integration එකයි local response එකයි ආයෙ චුට්ටක් කියන්නකෝ.
ආ ඒකෙදි බලන්නේ ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් දැන් කියන්නේ කම්පැනි එකක් ගත්තාම ඒකේ තියෙනවනේ හොස්ට් කන්ට්‍රි එකයි හෝම් කන්ට්‍රි එකයි මම නිකන් තේරෙන්න වගේ කියන්නේ ওই වචනම නෙමෙයි හැබැයි එන්නේ හොඳේ ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියන එකේදී වෙන්නේ ওই කියන ඕනම කම්පැනි එකක පේරන්ට් කම්පැනි එක නැත්නම් අපි කිව්වොත් හෝම් කන්ට්‍රි එක කියලා ඒ හෝම් කන්ට්‍රි එකට නැත්නම් ওই කියන පේරන්ට් කම්පැනි එකට කොච්චර දුරට බලපෑමක් කරන්න පුළුවන්ද ওই කියන ඔපරේෂන්ස් වලට. ඒක තමයි ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියලා කියන්නේ. ලෝකල් රෙස්පොන්සස් කියලා කියන්නේ දැන් ওই කම්පැනි එක ඇවිල්ලා වෙන වෙන රටවල් වල ඔපරේෂන්ස් වෙන වෙන රටවල් වල ඉන්වෙස්ට්මන්ට් කරද්දී ඒ කම්පැනි එක කොච්චර දුරට ලෝකල් මාකට් එකට ඇඩැප්ට් වෙනවද? ලෝකල් මාකට් එකට ඒ කියන්නේ කොච්චර රෙස්පොන්ස් කරනවද? දැන් හිතන්නකෝ මොකක් හරි කම්පැනියක් හරිද මොකක් හරිම මල්ටිනේෂනල් කම්පැනියක් ඇවිල්ලා ඒක අපි හිතමුකෝ US කම්පැනි එකක්. US කම්පැනි එකක් ඒක එතකොට මොකද්ද හෝම් කන්ට්‍රි එක වෙන්නේ US ඒගොල්ලෝ ඇවිල්ලා ශ්‍රී ලංකාවේ වැඩ පටන් ගන්න කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්වෙස්ට් කරනවා. එතකොට ශ්‍රී ලංකාව තමයි හොස්ට් කන්ට්‍රි එක. දැන් උතන ওই කම්පැනි එකේ හිතන්නකෝ ওই කම්පැනි එකේ තියෙන නීති රීති. එතකොට ওই කම්පැනි එකේ තියෙන එක ඇඩ්වර්ටයිස්මන්ට් රිසර්ච් ඇන්ඩ් ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් එකේ මව් කම්පැනි එකට යටත් වෙලා වැඩ කරන්න ඕන වගේ එකක්. ඕ ඒ වගේ තමයි කියන්නේ කොච්චර දුරට වැඩ කරනවද කියන එක ඔයි මව් කම්පැනි එකට නැත්නම් ඔය කියන මේ පේරන්ට් කම්පැනි එකට කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද කියන එක තමයි ඔතන කිව්වේ. දැන් මම අර එක්සැම්පල් එකකින් කිව්වේ US කම්පැනි එකක් ඇවිල්ලා ඒගොල්ලෝ ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් කරනවා. එතකොට US තමයි හෝම් කන්ට්‍රි එක වෙන්නේ නැත්නම් පේරන්ට් කම්පැනි එක තියෙන US වල හොස්ට් කන්ට්‍රි එක වෙන්නේ ලංකාවේ. හරිද? එතකොට හිතන්න දැන් ওই කම්පැනි එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ තියෙන හැම දෙයක්ම ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්, මාකටිං, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, accounting අනිත් හැම දෙයක්ම අනිත් ඔක්කොම ඔපරේෂන්ස්. එතකොට හැම දෙයක්ම වගේ පාලනය කරන්නේ ඔය කියන US වලින් US country එකෙන් නැත්නම් ඒගොල්ලන්ගේ parent company එකෙන් දැන් host country එක ඇවිල්ලා ලංකාවනේ දැන් මේ company එක ලංකාවේ ඇවිල්ලා වැඩ කරා කියලා ලංකාවට ඕන විදිහට parent company influence all the subsidiaries ඒ කියන්නේ ලංකාවට ඕන විදිහට එහෙම කිසි දෙයක් වෙනස් කරන්න බෑ කිසි දෙයක් නෙවෙයි මම කියන්නේ මේ යම් තාක් දුරකට හරිද level කිව්වේ ඒකයි එහෙම ඕන විදිහට වෙනස් කරන්න බෑ ලංකාවට ඕන විදිහට එහෙම වුණොත් ඒ US company එකේ global integration කියන එක ගොඩක් high ඊට පස්සේ හිතන්නකෝ local response පැත්තෙන් ගත්තොත් එහෙම නැහැ. කියන්නේ ඔය කියන US කම්පැනි එක ඇවිල්ලා ලංකාවට දැන් මොකක් හරි US කම්පැනි එක ඇවිල්ලා මොකක් හරි ප්‍රොඩක්ට් ඔෆරින් කම්පැනි එකක්. එතකොට ඒගොල්ලෝ ලංකාවට ගැලපෙන විදිහට ප්‍රොඩක්ට් ඔෆර් කරනවා. තව රටකට ඉන්දියාවට ගියොත් ඒගොල්ලෝ ඉන්දියාවට ගැලපෙන විදිහට එහෙ ප්‍රොඩක්ට් ඔෆර් කරනවා. ඒ කියන්නේ අර country to country ඒගොල්ලෝ ඒ local market එකට local market එක කියලා කියන්නේ මෙතන ඉන්දියාවේ market එක ගත්තොත් ඒගොල්ලන්ට කැමති විදිහේ ඒගොල්ලන්ට ගැලපෙන විදිහේ ප්‍රොඩක්ට් ඔෆර් කරනවා. ආපහු ලංකාවට ආවම ලංකාවට ගැලපෙන විදිහේ ප්‍රොඩක්ට් ඔෆර් කරනවා. ඒක තමයි local response කියන්නේ. local response එක high. ඒ වගේ US කම්පැනි එක ඇවිල්ලා දැන් ලංකාවට ඇවිල්ලා ලංකාවට මාකට් එකට ගැලපෙන විදිහට ගොඩක් ප්‍රොඩක්ට් ඔෆර් කරනවා නම් ලංකාවේ කස්ටමර් රික්වයර්මන්ට් එක මොකක්ද කියලා හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. එතනදී අපි කියනවා ලෝකල් රෙස්පොන්ස් එක හයි. ඒගොල්ලෝ ලෝකල් මාකට් එකට හොඳට රෙස්පොන්ස් කරනවා. එහෙම නැතුව ඒගොල්ලෝ ලෝකලි හිතන්නේ නැත්තම් ඒගොල්ලෝ අර ඉන්ටර්නැෂනලි පාවිච්චි කරපු දේවල්ම තමයි පාවිච්චි කරන්නේ. එහෙම ලංකාවට ආව කියලා ඒගොල්ලෝ වෙනස් වීමක් මුකුත් කරන්නේ නැහැ. ලංකාවේ මාකට් එකට මෙහෙම මැච් වෙනවා කියලා ප්‍රොඩක්ට් ඔෆර් කරන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ ලෝකල් රෙස්පොන්ස් එක ලෝ. තේරුණාද? ඔව් තේරුණා. අනිත් කටියට තේරුණාද? ඔව් KFC වගේ parent company influence all the subsidiaries. හරි ඔන්න එහෙනම් කරන් යනවා. දැන් හොඳේ ඉන්ටර්නැෂනල් කම්පැනි එකක් මතකයිනේ එක්සැම්පල් එකකින් වගේ ඕනනම් මතක තියාගන්න. ඉන්ටර්නැෂනල් කම්පැනි එකක ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියන එකත් සාමාන්‍යයෙන් ලෝ, ලෝකල් රෙස්පොන්ස් කියන එකත් ලෝ. මල්ටිනේෂනල් කම්පැනි එකක් ගත්තොත් දැන් නෙස්ලේ වගේ කියලා ඒගොල්ලන්ගේ ලෝකල් රෙස්පොන්ස් එක සාමාන්‍යයෙන් හයි, ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියන එක ලෝ. නෝට් එකේ ඕක තියෙනවා. නෝට් එක පොඩ්ඩක් බලුවොත් තේරෙයි සමහර විට. මේ එතකොට ට්‍රාන්ස්නැෂනල් කම්පැනිස් කියන්නේ මොන වගේ ඒවද? තාම ආවේ නැහැ කතාව බලන්න හදිස්සියද? හරි හරි කරමු. ওই කතාව බලන්න නෑ දැන් 8:19 වගේ මම කොහොම හරි අදිනවා.
දුෂ්ටයි මාලි. ඕ බලලා වැඩක් නැහැ අර CS. මොන global companies transnational තියෙන ඊළඟ slide එකේ. සාන්දනි ඕනනම් ගිහින් බලලා රෙකෝඩ් එක අහන්න ඒ කියන්නේ. global company එකක් කියන්නේ මොකක්ද එතකොට? එතකොට global company එකක් කියලා කියන්නේ these companies have invested and are present in many countries. දැන් අපි කියවනේ international company එකක් වගේ කොහොම invest කරන්නේ නැහැ වෙන රටවල් වල. multinational company එකක් වෙන රටවල් වල invest කරනවා. ඒ වගේ global company එකක් ගත්තාම ඒගොල්ලොත් ගොඩාක් රටවල් වල ඉන්නවා සහ අනිත් රටවල් වල ගිහින් invest කරනවා. ඒක තමයි global company එකක් කියලා කියන්නේ. අපි global company එකක් ගත්තාම global company එකක් මෙතන තියෙනවා product offerings are the same due to global strategy. ඒ කියන්නේ ඒගොල්ලෝ රටවල් වලට ගියා කියලා ඒගොල්ලන්ගේ product offerings ඒ කියන්නේ ඒගොල්ලෝ දෙන products ඇවිල්ලා same due to global strategy. අර ඒගොල්ලෝ use කරන global strategy එකටම අනුව තමයි product offer කරන්නේ. නැතුව country to country ඒගොල්ලෝ වෙන වෙනම product offering කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒගොල්ලෝ emphasize කරන්නේ ගොඩක් වෙලාවට volume එක, cost management, efficiency කියන දේවල්. දැන් මම මේ global company එකක් කිව්වොතින් Coca-Cola, Google, Apple වගේ ඒවා ඔය global companies. දැන් හිතන්නකෝ Google කියලා. Google ගත්තාම මෙතන කියලා තියෙනවානේ product offerings are the same due to global strategy කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කියන්නේ ඒගොල්ලෝ අර use කරන global strategy එකටම තමයි ඒගොල්ලන්ගේ product offer කරන්නේ. දැන් අපි අර Google වල මොකක් හරි platform එකක් නැත්නම් මොකක් හරි search එක කරනවා මොකක් හරි එහෙම ගත්තොත් ඒගොල්ලෝ දැන් අපේ රටට එකයි ඉන්දියාවට එකයි එහෙම නෑනේ. Google හැමෝටම එක වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ Coca-Cola කියන්නේ අර ඒගොල්ලෝ country to country එහෙම වෙනස් කරන්නේ නැහැ products. ඒගොල්ලන්ගේ තියෙන global strategy එකම තමයි use කරන්නේ. එතකොට එහෙම ගත්තාම global integration කියන එක high. මොකද ඒගොල්ලෝ global strategy එකම තමයි use කරන්නේ. එතකොට local response කියන එක low. global strategy කියන එක high නම් ගොඩක් වෙලාවට local response කියන එක low. ඒක තමයි global company එකක වෙන්නේ. ඉතින් Google නැත්නම් Apple, Coca-Cola ඒගොල්ලන්ගේ විදිහ කොහොමද ඒගොල්ලෝ product offer කරන්නේ කියලා. ඊට පස්සේ transnational companies. දැන් ඔන්න කිව්වා කොහොමද global company එකක මම කිව්වා global integration කියන එක high, local response low. Transnational companies these are complex organizations. ඒගොල්ලෝ foreign operations වල invest කරනවා. ඒ වගේම තමයි with central corporate facility but they have delegated decision making. ඒ කියන්නේ මෙතන idea එක වෙන්නේ මේකයි. These are complex organizations. මේවා ගොඩක් complex organization. ගොඩක් foreign operations වල invest කරනවලු with central corporate facility. ඒ කියන්නේ but they have delegated decision making, R&D, marketing power to each individual local market. එතනදි කියන්නේ මෙන්න මෙතන ඉඳන් කියන්නේ මේ central corporate facility කියන එකෙන් ඉඳන් කියන්නේ transnational company එකක් වුණාම ඒගොල්ලෝ ඔය කියන global integration කියන එකයි local response කියන එකයි balance කරනවලු. ඒ කියන්නේ දෙකම high වගේ. global integration කියන එකත් ටිකක් සාමාන්‍යයෙන් high, local response කියන එකත් high. එතන අදහස් වෙන්නේ මෙතන මේ central corporate facility කියන එකේදී වෙන්නේ දැන් transnational company එකක් ගත්තොත් Toyota, Shell, Uber වගේ transnational company එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ අර company එකේ mainly තියෙන දේවල් තියෙනවනේ. කියන්නේ ගොඩක් වැදගත්ම දේවල් mission එක, company එකේ තියෙන culture එක, ඒ වගේ mission ඔය වැදගත්ම decisions තියෙනවනේ. ඒව ගන්න headquarter එකෙන්. ඒක තමයි central corporate facility කියන එකෙන් කියලා තියෙන්නේ. ඒව ගන්න ඔය කියන headquarter එකෙන්. නැත්නම් අපි කිව්වොත් home country එකෙන්, parent company එකෙන් අන්න ඒ වගේ. එතකොට ඔය අනිත් activities තියෙනවනේ. ඒ කියන්නේ decision making වගේ දේවල්, research and development, marketing, එතකොට අපි ගත්තොත් තව accounting, advertising ඒ වගේ දේවල් host country එකට delegate කරනවා. ඒ කියන්නේ දැන් ඔය ඇඩ් එකක් වගේ දාන්න ඕන නම් කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ මොකක් හරි දාන්න ඕන නම් host country එකට පුළුවන්. දැන් හිතන්නකො Toyota හරි Shell හරි Uber හරි මොකක් හරි එහෙම ඒගොල්ලෝ company එකක් ඒගොල්ලන්ගේ vision වගේ ලොකු දේවල් තීරණය කරන්නේ parent company එක නැත්නම් headquarter එක. අපිට ඒව තීරණය කරන්න බෑ. host country එකක් විදිහට ලංකාවටත් ඒගොල්ලෝ දීලා තියෙනවා delegate කරලා තියෙනවා. කියන්නේ
බලය පවරලා තියෙනවා මොකක් හරි මාකටිං ප්‍රොජෙක්ට් එකක් මොකක් හරි ඕනනම් අපිට ප්‍රොඩක්ට් ඉන්ග්‍රීඩියන්ට්ස් යූස් කරන්න අර ඒ වගේ සමහර දේවල් අපිට ඩෙලිගේට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෝකලිත් රෙස්පොන්ස් කරනවා. ඒ වගේම තමයි ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියන එකක් තියෙනවා. එතකොට TNC එකක් නැත්නම් ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකක් ගොඩක් වෙලාවට try කරන්නේ ග්ලෝබල් ඉන්ටග්‍රේෂන් කියන එකයි ලෝකල් රෙස්පොන්ස් එකයි අතර බැලන්ස් එකක් තියාගන්න. එතකොට ওই හතර තමයි තියෙන්නේ වෙනස්කම් කිව්වා. ඒකේ ප්‍රශ්නයක් නැහැ නේ. තියද මේ දැන් මෙතන කියලා තියන්නේ අර ඔයාගේ නෝට් එකේ මේකද all transnational companies are multinational companies කියලා. ඔව් ඊට පස්සේ කියලා තියෙනවා but all multinational companies are not transnational companies. එතකොට ඒ කියන්නේ ඔක්කොම transnational companies කොහොමද multinational companies වෙන්නේ? මොකක්ද ඒකේ තියෙන ලක්ෂණය මොකක්ද එහෙම ඒ වෙන්න කියන්නේ හේතුව? මෙහෙමයි මං හිතන්නේ මල්ටිනේෂනල් කම්පැනි එක තමයි මල්ටිනේෂනල් කම්පැනිස් කියලා කියන්නේ ලොකුම දේ. දැන් අපි නිකන් Google වගේ සර්ච් කරොත් මල්ටිනේෂනල් කම්පැනිස් වලට එක්සැම්පල්ස් කියලා ওই හතරම ওই අනිත් තුනේම තියෙන එක්සැම්පල්ස් මේ එනවා මල්ටිනේෂනල් වලට. ඒ කියන්නේ මල්ටිනේෂනල් කියන එකේ ඔය ඔක්කොම ලක්ෂණ තියෙනනේ. ෆොරින් කන්ට්‍රීස් වල ඔපරේෂන්ස් කරනවා. එතකොට ඉන්වෙස්ට් කරනවා හැමදේම කරනවා. මල්ටිනේෂනල් කම්පැනිස් වල තියෙන සබ් පාර්ට්ස් වගේ තමයි උතන මේ ඉන්ටර්නැෂනල් කම්පැනිස් කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් නෙමෙයි අනිත් ඒවා දීලා තියෙන්නේ හැම වගේ. ඒ කියන්නේ ඕනම ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකක් ඒක ඇවිල්ලා මල්ටිනේෂනල් කම්පැනි එකක්ලු. හැබැයි ඉතින් හැම මල්ටිනේෂනල් කම්පැනි එකක්ම ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකක් නෙමෙයි. ඒක කියලා තියෙන්නේ. එතකොට ග්ලෝබල් කම්පැනිස් ඒවත් ඔක්කොම මල්ටිනේෂනල් කම්පැනිස් ඔව් ඒ වෙනවනේ. වගේ තමයි. ඒකේ පාර්ට්ස් නේ හතර කිව්වේ. ඔව්. හරි හරි. තියද මොකක් හරි ප්‍රශ්නයක් අනිත් කටියට තියෙනම් අහන්න විනාඩි දෙකක් දෙන්න. තේරුම් නැත්නම් අහන්න ඕන එකක්. මේකට සම්බන්ධ වුණ දෙයක් අහන්න. නැත්නම් අනිත් එකට යන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් අර සඳලිය අහුවනේ මේ මොකද්ද අර TNC එකයි කියන්නේ ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකයි මල්ටිනේෂනල් කම්පැනි එකයි කියන එක එතනදී මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ට්‍රාන්ස්නැෂනල් කෝපරේෂන්ස් නැත්නම් ට්‍රාන්ස්නැෂනල් කම්පැනිස් ඇවිල්ලා ඒ කියන්නේ අර ඒකේ මල්ටිනේෂනල් කෝපරේෂන්ස් වල තියෙන ගොඩාක් ක්වොලිටිස් තියෙනවලු. හැබැයි අපි ගත්තොත් මල්ටිනේෂනල් කෝපරේෂන් එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ සෙන්ට්‍රලයිස් මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක ගොඩක් වෙලාවට සෙන්ට්‍රලයිස් වෙලා. හැබැයි ට්‍රාන්ස්නැෂනල් කෝපරේෂන් එකක් ගත්තොත් ඒගොල්ලන්ගේ ඩීසෙන්ට්‍රලයිස් අර කියන්නේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක අර වගේ සෙන්ට්‍රලයිස් වෙලා නැහැ ඩීසෙන්ට්‍රලයිස් වෙලා with many bases in various countries where the cooperation අයි මම කියවනේ අර locally response කරනවා මොකද ඩෙලිගේට් කරලා තියෙනවා කියලා අර ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකක් වගේ වුණාම ඔව් මං කිව්වනේ කියන්නේ අර මාකටිං ඇඩ්වර්ටයිසිං ඒ වගේ සමහර දේවල් ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකකින් හොස්ට් කන්ට්‍රි එකට නැත්නම් ඒ අනිත් රටවල් වලට ඔපරේෂන්ස් කරන අනිත් රටවල් වලට ඩෙලිගේට් කරලා තියෙනවානේ. එතකොට ඒගොල්ලන්ගේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක ටිකක් ඩීසෙන්ට්‍රලයිස් වෙලා තියෙනවා. මධ්‍යගත වෙලා නැහැ. හැබැයි මල්ටිනේෂනල් කම්පැනි එකක ගොඩක් ලාවට ඕක සෙන්ට්‍රලයිස් මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක. ඒ වගේ වෙනසක් තමයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අර ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකක් මල්ටිනේෂනල් කම්පැනි එකක් වගේම තමයි. මොකද ඒ ගොඩක් ක්වොලිටිස් තියෙනවානේ. හැබැයි හැම මල්ටිනේෂනල් කම්පැනි එකක්ම ට්‍රාන්ස්නැෂනල් කම්පැනි එකක් වෙන්නේ නැහැ.
ඔන්න ඊට පස්සේ කියන්න හදන්නේ evolution එක. ඒ කියන්නේ multinational companies ආපු විදිහ. අපි අර කිව්වනේ කලින්ම ඒ කියන්නේ multinational companies වලට දැන් විතර වෙනස් විදිහට පෙන්නුවට transnational company එකක් කියලා. මුලින්ම කියද්දී කිව්වා මෙන්න මෙතන මේ තියෙන්නේ සමහර වෙලාවට ඔය කියන multinational companies වලට අපි transnational companies කියලාත් කියනවා TNC කියලා. ඊපස්සේ කියන්න evolution එක. ඒ කියන්නේ කොහොමද ඔය කියන multinational companies ආවේ කියලා. අර ටික තමයි ගොඩක් වැදගත් වගේ. ඒ කියන්නේ කොහොමද multinational companies කියන එක ආවේ ගත්තොතින් 16th century එකේ emergence of colonizing and imperialist ventures from Western Europe. ඒ කියන්නේ ඔය අර කොලනයිස් කරපු කාලේ කියන්නේ රටවල් අල්ලගත්තු වගේ කාලේ කොලනි බෙදපු කාලේ ওই කාලෙදි තමයි multinational companies ආවේ. අර globalization කියන එකේදී මම කිව්වේ අර globalization වල මට මතක නැහැ proto globalization හරි අන්න ওই කාලේ වගේ තමයි first multinational companies දෙකක් ආවේ British East India Company and අනිත් එක මට මතක නැහැ ඔන්න ඔය VOC කියන එක කොහොමද කොහොම හරි දෙකක් තිබ්බා. ওই කාලෙදි තමයි multinational companies මුලින්ම පටන් ගත්තේ. ඊට පස්සේ දෙවෙනි එක 19th century ගද්දී මොකක්ද උනේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියන එක. අපි ගත්තොත් ග්ලෝබලයිසේෂන් වල මොඩර්න් ග්ලෝබලයිසේෂන් වල අපි කිව්වේ ගොඩක්ම වැදගත් එක ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියලා. මේ කියන්නේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියන එකත් එක්ක තමයි මොකක්ද මේ කියන multinational companies වල ලොකුවටම ව්‍යාප්ත වෙන්නේ. මොකද industrialization as a major factor which contributed towards the development of MNCs. multinational companies ගොඩක් ව්‍යාප්ත වුණේ. ඒ කියන්නේ industrialization එක කාර්මීකරණය කියන එකත් එක්ක අපි ඒක අර කිව්ව globalization එකේ ඔක්කොම වගේ විස්තර කරා. Dutch East and British East India Company and Dutch East India Company. first multinational companies දෙක VOC කියන එකක් තියෙනවා. ඊට පස්සේ 20th century early 20th century 20 शतवर्षයට කලින් ගත්තොතින් ගොඩක් වෙලාවට resources search කරා එක කට්ටිය ඇවිල්ලා countries වල minerals petroleum මේ වගේ දේවල් search කරා. එතකොට ඕවා හම්බුනහම ඒකත් එක්ක ගොඩක් US based and few western European nations US වල එතකොට තව western nations western cultures වල තව multinational companies පටන් ගත්තා. මේ කියන්නේ ඉතින් multinational companies ආපු විදිය ව්‍යාප්ත වෙච්ච විදිය ඒ දේවල් ගැන කියන්නේ. අනේ මන් දන්නවා. ඒක තමයි උනේ. කියන්නේ ওই කාලෙදී 20th century early 20th century ගොඩක් resources search කරා එක countries වල minerals petroleum වගේ දේවල්. එතකොට ඒවත් එක්ක තවත් multinational companies පටන් ගත්තා. දැන් අර US based ඒ වගේම තව western countries වල ඒවයි මේවයි පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න between world wars ලෝක යුද්ධ කාලෙදී මොකක්ද උනේ? ලොකුවට demand එකක් තිබ්බා natural resources වලට. countries වල තියෙන natural resource වලට ලොකු demand එකක් තිබ්බා. ඒකත් එක්ක boost එකක් නැත්නම් ඒක තවත් අර වැඩි කරා. මේ කියන මේ multinational companies European and US corporate ventures කියන එක ඒ වගේ multinational companies තව වැඩි වුණා ව්‍යාප්ත වුණා. ඊට පස්සේ දෙවනි ලෝක යුද්ධයට පස්සේ මොකක්ද උනේ? dominance of US based TNCs. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ US based TNCs. ඒ කියන්නේ US වල තිබ්බ transnational companies තමයි mainly dominant උනේ. නැත්නම් ඒගොල්ලන්ගේ ආධිපත්‍යය තමයි වැඩිපුරම තිබ්බේ. ඒකත් එක්ක තව යුරෝප් වල වගේම ජපාන් වල multinational companies පටන් ගත්තා. දැන් අපි මුලින්ම කිව්වා තිබ්බ multinational companies වල මෙන්න මේ දෙක British East India Company and Dutch East India Company VOC. එතකොට ඊට පස්සේ industrialization කියන එක multinational companies ව්‍යාප්ත වෙන ලොකු ෆැක්ටර් එකක් වුණා.
හේතුවක් වුණා. ඊට පස්සේ ඔය කියන මිනරල්ස් පෙට්‍රෝලියම් වගේ රිසෝසස් හොයාගත්ත කන්ට්‍රීස් වලින් ඒකත් එක්ක US based and Western European nations වල MNCs පටන් ගත්තා. එතකොට මේ කියන මේ natural resources වලට තිබ්බ demand එක මේ කියපු දේම තමයි. ඒක ගොඩක් ඔය US corporate ventures European multinational companies පටන් ගන්න හේතුවක් වුණා. ඊට පස්සේ දෙවෙනි ලෝක යුද්ධ වලින් පස්සේ US based ඒ කියන්නේ US තමයි mainly dominant උනේ නැත්තම් ප්‍රමුඛ උනේ ඒගොල්ලන්ගේ ආධිපත්‍යය තමයි ලොකුවට තිබ්බේ. ඒකත් එක්ක තව ඔය කියන European Japanese multinational companies පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ 1950 ඉඳන් 1970ට වෙනකම් මොකක්ද උනේ US banks එතකොට යුරෝප් ජපාන් ඒ වගේ රටවල් පටන් ගත්තා ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න ඒ වගේම තමයි encourage corporate merge ඒ කියන්නේ ඔය බිස්නස් දෙකක් එකට එකතු වෙනවා කියන එකට අපි merge කියන්නේ ඔය වගේ බිස්නස් එකතු වෙලා සිංගල් බිස්නස් එකක් වෙනවා ඔය වගේ දේවල් ගොඩක් ඒ කාලේදී වුණා encourage වුණා ඕවත් එක්ක multinational companies තව ව්‍යාප්ත වුණා ඊට පස්සේ කියනවා 1970 1980 කාලේදී emergence of oligopolistic consolidations further increased the presence and power of MNCs. දැන් අර කිව්ව විදිහට තියෙන්නේ multinational companies කීපයක්නේ US based companies Japan වල ඒ වගේ multinational companies කීපයයි තියෙන්නේ. oligopolistic consolidation එකක් තියෙන්නේ. ඒ කියන්නේ අර ටිකක් කතිපාදිකාරයක් වගේ. ඒගොල්ලන්ගේ බලය එතකොට ওই තියෙන multinational companies වල power එක මොකක්ද උනේ වැඩි වුණා. ওই මොකද multinational companies ගොඩක් නැහැ oligopolistic consolidation එකක් තියෙන්නේ ඒකත් එක්ක ඒගොල්ලන්ගේ බලය ඒ තියෙන ප්‍රමාණය තවත් වැඩි වුණා ඔන්න ඊට පස්සේ දැන් මෙච්චර කල් කතා කරේ multinational companies තිබ්බ කොහෙද US වල ජපාන් වල අන්න ඒ වගේ European western countries වල හැබැයි ඊට පස්සේ මොකක්ද උනේ 1980 90 කාලෙදී අපි ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තා නැත්නම් ඔය කියන multinational companies ගොඩක් පටන් ගත්තා less industrialized nations වල කාර්මිකරණයේ අඩු රටවල් වල ඉන්වෙස්ට් කරන්න පටන් ගත්තා ඊට පස්සේ දැන් 1980 90 කාලේ මේක උනේ 90 ඉඳන් අද වෙනකන් ගත්තොත් multinational companies පටන් ගත්තලු developing or emerging economies අපි ගත්තොත් ඉන්දියාව ටර්කි වෙන්න පුළුවන් ඒ වගේ බ්‍රසීල් ඔය වගේ ටිකක් අර emerging economies නැත්නම් නැගියන ආර්ථිකයන් කියලා අපි කියන්නේ අන්න ඒ වගේ multinational අනේ රටවල් වල multinational companies පටන් අරන් තියෙනවා ඔක තමයි evolution එක. ඒ කියන්නේ multinational companies කොහොමද පටන් අරන් ව්‍යාප්ත උනේ කියන එක තමයි එතන කියන්නේ. මොකක් හරි තියද ඒක අහන්න දෙයක් evolution වල හරි එහෙනම් ඊට පස්සේ යනවා benefits නැත්නම් මොනවාද ඔය කියන විදිහේ multinational emerging economy countries ගත්තොත් එහෙම මාත් ගොඩක් දන්නේ නැහැ. බ්‍රසීල් තියෙනවා. එතකොට ඉන්දියාව, චීනය තියෙනවා මං හිතන්නේ. ටර්කි ওই වගේ රටවල් තමයි. නැගියන ආර්ථිකයන් තියෙන රටවල් තමයි ඒ කියන්නේ emerging economy countries කියන්නේ ඒක. මේක විනාඩියයි නේ තියෙන්නේ. ඊළඟ එකෙන් පටන් ගන්නම් benefits. emerging economy country ටික මම නිකන් ලියාගත්තු එකක් කිව්වේ.